ඔයගොල්ලෝ YouTube channel එකේ අධ්‍යාපන සත්කාරයත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය 11 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනය හදාරන ආදරණීය දරුවන් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද දිනේ මම බලාපොරොත්තු වෙනවා 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩමේ 6 වෙනි එපිසෝඩ් එක ඔයාලට අරන් එන්න. මේකෙදි අපි කතා කළා මේ පාඩමේ අයිතිවාසිකම් වර්ග කිරීම දක්වා. ඒ කියන්නේ 49 වෙනි පිටුව දක්වා අපි මේ පාඩම පිළිබඳව සාකච්ඡාව දිගටම කරගෙන ගියා. අද බලාපොරොත්තු වෙනවා 50 වෙනි පිටුවේ සිට 56 වෙනි පිටුව දක්වා ඒ කොටස ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම ඔයාලට ආරාධනා කරනවා ඉස්සෙල්ලම පෙන්නලා ගන්න 56 වෙනි පිටුව. මේ 50 වෙනි පිටුවේ තියෙන්නේ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත. නැත්නම් International Bill of Rights. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත හැදිලා තියෙන්නේ නීතිමය ලේඛන 6කින්. එතකොට මේ මාතෘකාවට උඩින් 50 වෙනි පිටුවේ ඉඳලා කතා කරන්නේ මෙන්න මේ මාතෘකා 6 පිළිබඳ. ළමයින්ට මේ පාඩම මුල ඉඳලා කියවන ආව තේරෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා පාඩමේ මේ කොටසේ අවසානයේදී පටන් ගන්න. එතකොට අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත හැදිලා තියෙන ළමයි නීතිමය ලියවිලි නැත්නම් නීතිමය ලේඛන 6ක් වගේ. ඒකෙදි අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත ආරම්භ කරලා තියෙනවා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, අර්ථ නිරූපණය කිරීම හා සහතික කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් සම්පාදනය කරන ලද නීතිමය ලේඛන 6ක් පවතිනවා. අන්නේ 6 එකතු කර තමයි අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 1948, ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය 1966, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය 1966, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ පළමු වෛකල්පික සම්මුතිය 1966, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ දෙවන වෛකල්පික සම්මුතිය 1989, ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සඳහා ඇති කළ වෛකල්පික සම්මුතිය 2008. අපි බලමු අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනතට මේ නීතිමය ලේඛන 6ක් තියෙනවා. ඒ 6 තමයි ගැන තමයි මම කතා කළේ. මේ 6 නිර්මාණය වුණේ කොහොමද? ඒවා තුනේ වෛකල්පික සම්මුතියින් නිර්මාණය වුණේ ඇයි? නිර්මාණය කළේ කොහොමද? ඒ සම්මුතියින් වෛකල්පික සම්මුතියින් කීයකට බෙදෙනවද කියන කාරණා මෙතනින් එහාට කතා කරමු. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනතේ පළවෙනි නීතිමය ලියවිල්ල තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශන. අපි මේක ගැන මෙතනින් එහාට කතා කරන්න සූදානම් වෙනවා. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනතේ නීතිමය ලේඛන 6ක් තියෙනවා. ඒකේ පළවෙනි නීතිමය ලේඛනය පිළිබඳව තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනතේ නීතිමය ලේඛන 6ක් තියෙනවා කියලා මම පාඩම මුලින්ම පැහැදිලි කරා. ඒකේ පළවෙනි නීතිමය ලේඛනය තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. මේක 1948 දෙසැම්බර් 10 වන දින තමයි එක්සත් ජාතීන් විසින් සම්මත කරගෙන තියෙන්නේ. එතකොට මේක පූර්විකාවක් හා වගන්ති 30කින් යුක්ත වෙනවා. අපි සරලව පුංචි අවබෝධයක් ගමු මේකේ පූර්විකාවේ මොනවද අරමුණු කරලා තියෙන්නේ කියලා. නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීම අත්‍යවශ්‍ය බව. නීතියක් මගින් මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දිය යුතු බව. දෙවෙනි කාරණය තමයි ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව. සමාජ ප්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීම. එතකොට ළමයි මේ කරුණු තුන ගැන අවධානය යොමු කරපුවම නැත්නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පූර්විකාවේ අඩංගු කරලා තියෙන කරුණු තුන පිළිබඳව අවධානය යොමු කරපුවාම අපිට නැවත මතක් වෙනවා පළවෙනි හා දෙවෙනි ලෝක යුද්ධය. ලෝකයේ යම් බලවත් රටවල් අනෙකුත් දුර්වල රටවල් යටත් කරගෙන අධිරාජ්‍යයන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදියට දෙවන ලෝක යුද්ධයේ හිට්ලර්ගේ පරාජයෙන් පසු දෙවන ලෝක යුද්ධය ලෝකයේ අතිශය විශාල දේපල ජීවිත හානියකින් එක්ක අවසන් වෙලා යනවා. මෙන්න මේ ඒක මූලික කරගෙන තමයි බොහෝ දුරට
මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරගන්නවා. මේකෙදි නීතිය මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීම අත්‍යවශ්‍ය බව තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ තවත් රටකට අනවශ්‍ය විදිහට ඇඟිලි ගන්න බලපෑම් කරන්න බෑ. එක් රටක ජීවත් වෙන ජනතාවට නීතිය යටතේ ආරක්ෂාව දෙන්න. මිනිස්සුන්ට කුලය, ගෝත්‍රය, ජාතිය මත පදනම්ම, හැමේ වර්ණය මත පදනම්ම ඒගොල්ලොන්ට පහත් හෝ උසස් කොට සැලකීම නැවැත්වීමට සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන කරගන්න කියන කාරණය තමයි මේකෙදි මතු කරලා දක්වලා තියෙන්නේ. ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් මුළු ලෝකෙම අල්ලන්න උත්සාහ කරන්නේ ජර්මනියේ ජීවත් වෙච්ච ලෝකයේ ජීවත් වෙන යුදෙව් ජනතාව මේ මීපිටින් අතුගා දැමිය යුතුයි. ඔවුන් තමයි මේ ලෝකයේ මේ තරම් විනාශ කරන්නේ, මේ තරම් අවලස්සන කරන්න කියන මතේ මිනිස්සුන්ගේ ඔළුවට දීලා හිට්ලර් කරනවා සියලුම යුදෙව් ජාතිකයෝ මරලා දාලා පුච්චලා දාලා අලුතෙන් ආර්ය ජනතාවක් නැත්නම් ජර්මන් වාර ජනතාවක්ගේ බලයක් සහිත ලෝකයක් නිර්මාණය කරන්න. අන්න ඒ හින්දා මේ තරම් හිට්ලර්ගේ යුද්ධ ක්‍රියාමාර්ග දරනුවට පටන් ගත්තා. සරලව ගත්තොත් ලෝකයේ යුද්ධ පවතින්නේ ජාතීන් අතර. එක්ක භාෂාව මත වෙනස් වෙච්ච ජාතීන් අතර, නැත්නම් හැමේ වර්ණය මත වෙනස් වෙච්ච ජාතීන් අතර, එහෙම නැත්නම් ඒගොල්ලෝ අදහන ආගම මූලික කරගත්ත ජාතීන් අතර. මට මේ ළඟදී YouTube එකේ පුංචි වීඩියෝ එකක් හම්බුණා. ඒ තමයි ඉන්දියාවේ මෝදි අගමැතිවරයා මිහිකට දිනේට පැල මම හිතන්නේ ලක්ෂයකට එහා ප්‍රමාණයක් හිටවල. ඒ වගේම ඒ විදිහට මිහිකට දිනේට පාකිස්තානයේ ඉම්රාන් ખાන් ජනාධිපතිවරයා පැල ලක්ෂයකට ආසන ප්‍රමාණයක් හෝ වැඩි ප්‍රමාණයක් හිටවල. හැබැයි ඒකේ ඉන්න ඒ රටේ ඉන්න මුස්ලිම් අන්තවාදී මුස්ලිම් ජාතිකයන් මොකද කරන්නේ? අල්ලා දෙවියන්ගේ ධර්මයට අනුව ලෝකේ පැල සිටුවීම වැරද්දක් කියලා ඒගොල්ලෝගේ ආගමේ උගන්වනවා කියලා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ පැල ඔක්කොම ගලවලා විසිකරනවා. එතකොට මේ ජාතීන් අතර, ඒ රටේ ඉන්න ජාතීන් අතර නිසා යුද්ධයක් ඇති වෙන්න පුළුවන් තවදුරටත් අන්තවාදී කණ්ඩායම් සාන්තවාදී නොවන මුස්ලිම් අතර. ඒ වගේම දැන් ලංකාවේ යුද්ධය ගත්තට පස්සේ දෙමළ භාෂාව කතා කරන මිනිස්සු සහ සිංහල භාෂාව කතා කරන මිනිස්සු අතර දෙමළ ඊළාම් යුද්ධය ඇති වෙන්නේ මෙන්න මේක මත. ඒ නිසා ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතාවයේ වර්ධනය කිරීම හරහා නැවත ලෝකයේ යුද්ධ ගැටුම් ඇතිවීම වළක්වන්න අරමුණු කරගෙන තියෙනවා. තුන්වෙනි කාරණය තමයි සමාජ ප්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීම. අන්‍යෝන්‍ය ජාතීන් අතර සහයෝගයෙන් කටයුතු කිරීම හරහා මිනිසුන්ගේ ජීවන තත්ත්වයන් නෙලදන්න පුළුවන්. ඔබ දන්නවා දෙවන ලෝක යුද්ධය පිළිබඳව චිත්‍රපටයක් දෙකක් බලනකොට කොයි තරම් දුරට මේ මිනිසුන්ගේ දේපල ජීවිත හානි වෙලා තියෙනවද කියලා. ඔබට මේක පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන නම් මම YouTube channel එකේ the strips of the pyjama කියන චිත්‍රපටයේ review එකක් දාලා තියෙනවා. ඒක චුට්ටක් බලන්න. එතකොට ඔබට මේක තවදුරටත් තීරුම් ගන්න පුළුවන්. එතකොට මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ වගන්ති 30කින් යුක්තයි. විභාගයට ඉදිරිපත් වන ආදරේ දරුවන්ට මේ වගන්ති වලින් තුනක් විතර මතක තියාගත්තාම මම හිතන්නේ ප්‍රමාණවත් වෙනවා. උත්තරයක් ලැබෙන්නේ මේ වගන්ති 30 මතක තියාගන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි මේ වගන්ති ඔබට කැමති 3ක් හෝ 4ක් මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා 52 වෙනි පිටුව මානව අයිතිවාසිකම් වර්ධ කිරීම කියන කොටස චුට්ටක් පැහැදිලි කිරීමක් කරනවා. අර වගන්ති 30 තියෙන මානව අයිතිවාසිකම් ටික මෙන්න මේ විදිහට කොටස් 5කට වර්ග කරලා දක්වනවා. පළවෙනි එක තමයි සංස්කෘතික අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම් හා සමාජීය අයිතිවාසිකම්. බලමු සංස්කෘතික අයිතිවාසිකම් කියන්නේ මොනවද? තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති ආගමක් එක්ක ජීවත් වෙන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. තමා කැමති තමන්ගේ සංස්කෘතියට අයිති ඇඳුමක් අඳින්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා කියන කාරණා. තමා කැමති දෙවියෙක් ගහක් කොළක් වන්දනාමාල කරන්නට නිර්මාණ කරන්නට ඒ සංස්කෘතියට අදාළ නිර්මාණ කරන්නට අවස්ථාව තියෙනවා කියන්නේ. සිවිල් අයිතිවාසිකම් සමාජයේ ජීවත් වෙන සිවිල් ඔබ අපට අයිතිවාසිකම්. භාෂණයේ නිදහස, කතා කිරීමේ නිදහස, ඕන තැනක යෑමේ ඉන්නේ අදහස නිදහස, ඕනම රැකියාවක් කිරීමේ නිදහස, ඡන්දය තියෙනවා නම් මැතිවරණ තියෙනවා මැතිවරණ වල ඉදිරිපත් වීමේ ඇති, ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති, අනිත් වගේ අධ්‍යාපන ලැබීමේ ඇති. මෙන්න මේ කාරණා. දේශපාලන අයිතිවාසිකම් කැමති පුද්ගලයෙකුට තම කැමති දේශපාලන පක්ෂයකට
බැඳිලා කටයුතු කරන්නට ඒ වගේ මේකට සේවය කරන්න ඒකට ඒවකින් මැතිවරණයකට ඉදිරිපත් වෙන මේ දේශපාලන පක්ෂේ ඒ වගේම ඡන්දය ප්‍රකාශ කරන්න තමන්ගේ දේශපාලන පක්ෂයේ මතවාදී වෙනුවෙන් පෙනී සිටින්නට මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. එතකොට ඒ වගේම ආර්ථික අයිතිවාසිකම් තමන්ගේ මුදලින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නට බෙහෙ ඖෂධ ලබා ගන්නට අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගන්නට ඒවට මිනිස්සුන්ට තියෙන තමන්ගේ මුදලින් සාධාරණ විදිහට භාණ්ඩ හා සේවා මිලදී ගන්න ඒ වගේම මුදල් රැකියාවක් කරන්න මුදල් උපයන්න මුදල් ඉතුරු කරන්න තියෙන අයිතිවාසිකම්. සමාජීය අයිතිවාසිකම් මොනවද? සමාජ ජීවත් වෙන මිනිස්සු තව මිනිසුත් එක්ක යහපත් විදිහට කටයුතු කරන්න, තව මිනිහෙක්ගෙන් තව මිනිහෙකුට වෙන හානිය අඩු කරන්න නේද? තව මිනිහෙක්ගේ ජීවිතයට බාධා වෙන දේවල් නවත්තන්න මිනිසුන්ට අයිතිවාසිකමක් තියෙනවා. එතකොට මේ අයිතිවාසිකම් මේ විදිහට කාණ්ඩගත වෙන්නේ ඔබ දන්නවා වහල් වැඩවසම් යුගයේ මිනිස්සු වහල් හිමියාට සේවය කරලා දේශපාලන අයිතිවාසිකමක් නැහැ. ඒගොල්ලෝ ඡන්දයි කියන සේවය ලබා දෙන සේවයට යටුපක් හම්බෙන්නේ ආර්ථික අයිතිවාසිකම් නැහැ, සිවිල් අයිතිවාසිකම් නැහැ. තමා කැමති රැකියාවක් කරන්නට, තමා කැමති තැනක යන්න එන්න වහලුන්ට අයිතිවාසිකමක් නැහැ. ඊට පස්සේ සංස්කෘතික අයිතිවාසිකම්. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට ඇඳුමක් අඳින්න, තමන් කැමති ආගමක් හදාගන්න අයිතිවාසිකමක් නැහැ. ඒ වගේම සමාජීය අයිතිවාසිකම්. තව කෙනෙකුට බාධාවක් නොවි ජීවත් වෙන්න, තව කෙනෙකුගේ හිරියටපත් නොවි ජීවත් වෙන්න අයිතිවාසිකම් තිබුණේ නැහැ. ඒතකොට වහල් වැඩවසම් ක්‍රමයේ පිළිබඳව මම කලින් වීඩියෝ වල කරලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් අධ්‍යයනය කරපුවාම ඇයි මේ විදිහට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය වගන්ති තියෙකි මෙන්න මේ මානව අයිතිවාසිකම් කාණ්ඩ පහ සුරක්ෂිත කරන්නට අරමුණු කරලා තියෙන කියන කාරණය ඔබට ඉතාම පැහැදිලි වෙනවා. එහෙනම් අපි යනවා ඊළඟ කොටසට. මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ වගන්ති සහ ඒකේ අරමුණු පිළිබඳව අධ්‍යයනය කරගෙන ඔබ ඉදිරියට එද්දී ඔබට තියෙනවා මෙන්න මෙහෙම කොටසක්. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. බලමු මේ දෙක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඊට උඩින් ඡේදයේ කියවදී තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීත්‍යානුකූල බවක් ඇති කිරීම සඳහා හා ඒ පිළිබඳව සමාජික රටවල අවධානය යොමු කිරීම සඳහා සම්මුති දෙකක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1966 දී සම්මත කර ගන්නා ලද. ඒ කියන්නේ මොකක්ද මේ කරලා තියෙන්නේ? මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ තියෙන වගන්ති වලට නීත්‍යානුකූල බවක් ඇති කරන්න තමයි අර අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පිළිබඳ පනති 2 සහ 3 කියන නීතිමය ලේඛන දෙක නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ නිර්මාණය කරගත්ත සම්මුතින් දෙකක්. මේ සම්මුතින් දෙක ඇති කරගන්නේ අර මානව හිමිකම් වලට අර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ වගන්ති වලට නීත්‍යානුකූල බවක් ඇති කිරීමට සහ සමාජික රටවල අවධානය වැඩි කරගන්න තමයි මේ කාරණය සිද්ධ කරලා තියෙන්නේ. දැන් අපි බලමු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති සම්බන්ධ වෛකල්පික සම්මුති දෙකකුත් සම්බන්ධ කරගෙන තියෙනවා. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති. මේකේ තව තියෙනවා වෛකල්පික සම්මුතින් දෙක. දැන් අපි බලමු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මොකක්ද කියන්නේ කියලා. මෙන්න මෙහෙම තියෙනවා. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඇතුළත් වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන වෙනම සම්මුතියක් ලෙස 1966 දී මෙය සම්මත කර ගන්නා ලද. එතකොට මේකට එකඟ වෙලා මේ සම්මුතියට අත්සන් කරන රටවල් අනිවාර්යයෙන්ම පහත තියෙන අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට බැඳී ඉන්නවා. උදාහරණයක් විදිහට ජීවත් වීමට ඇති අයිතිය සහ කුරුළු අමානුෂික හෝ අවමනසාගත සැලකිලිවලට හා වද හිංසාවලින් මිදීමට ඇති අයිතිය ජනාධි වශයෙන් තියෙන වගන්ති ටිකට එකඟ වෙන්න වෙනවා. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හරහා තව වෛකල්පික සම්මුතින් දෙකක් හැදෙනවා. අපි බලමු මේ වෛකල්පික සම්මුතින් දෙක. පළවෙනි එක විදිහට first optional protocol to ICCPR නැත්නම් පළමු වෛකල්පික සම්මුතිය. මේකේ මොකක්ද ඉලක්ක කරලා තියෙන්නේ කියන කාරණය මේ වෛකල්පික සම්මුතිය අර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙන් වෙනම ගෙනල්ලා මතු කරලා දීලා තියෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. මේ පළමු වෛකල්පික සම්මුතිය වගන්ති 14කින් යුක්තයි. හදිසියේ කෙනෙක් යම් මානව හිමිකමක් කඩ වෙලා
උසාවියට ගිහිල්ලා ඉහළම අධිකරණ කටයුතු සිදු වෙලා නැවත ඔහුට අවශ්‍ය නම් එම අධිකරණයෙන් මේ මානව අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් දීපු ජජ්මන්ට් එක නැත්නම් දීපු නීතිමය අවසාන විසඳුම යෝග්‍ය නැහැ කියලා හිතුනොත් නැවත උසාවියකට යන්න තියෙන ඉඩ ප්‍රස්තාව හදලා දීලා තියෙනවා සරලව කිව්වොත්. අපි මෙන්න මේව කියවලා බලමු. මානව හිමිකමක් කඩවූ විට ඒ සම්බන්ධයෙන් තම රටේ යුක්තිය පසුබිමේ කාර්ය අවසන් වූ පසු ඉන් සෑහීමකටපත් නොවන්නේ නම් මෙම සම්මුතිය මගින් පිහිටවා ඇති මානව හිමිකම් පිළිබඳ කමිටුවට පැමිණිලි කිරීම මෙම වෛකල්පික සම්මුතිය මගින් අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ මොකද්ද? මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරන්න පුළුවන්. වෛකල්පික සම්මුතියේ මානව හිමිකම් කඩවිච්ච කෙනෙක් උසාවියට ගියාට පස්සේ යාට නිවැරදිම ජජ්මන්ට් එක හම්බුනේ නැතිවොත් නැවත තව ඔප්ෂන් එකක් තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. අපි බලමු. සෙකන්ඩ් ඔප්ෂනල් ප්‍රොටෝකෝල් එකේ මොකක්ද කියන්නේ? මේක සම්මත කරගන්නේ 1989 දෙසැම්බර් 15 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්. එතකොට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ තුන්වන වගන්තිය හා සිවිල් ආර්ථික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 6 වන වගන්තියට අතිරේක වශයෙන් මේක ඉදිරිපත් කරලා තියෙනවා. මේකදි වෙන්නේ මෙම සම්මුතියට අත්සන් කරලා තියෙන රටවල් සමාජික රටවල් කිසියම් හෝ වරදක් කරපු වරදකරුවෙකු වෙච්ච පුද්ගලයෙකුට මරණ දඬුවම තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිමරුවක් කරපු කෙනෙකුට නම් මේ දෙවනි සෙකන්ඩ් ඔප්ෂනල් ප්‍රොටෝකෝල් එකට අත්සන් කරලා තියෙන නැත්නම් මේ දෙවන සම්මුතියට අත්සන් කරලා තියෙන රටවල් වලට මොන වැරද්දක් කරපු මිනිහුණා මරණ දඬුවම දෙන්න බෑ. එතකොට ලංකාවත් මේ සෙකන්ඩ් ඔප්ෂනල් ප්‍රොටෝකෝල් එකට අත්සන් කරලා තියෙනවා. එතකොට ලංකාවේ ජීවිතාන්ත දක්වා සිරදඬුවම් දෙන්න පුළුවන්. හැබැයි එල්ලා මරණ දඬුවම දෙන්න බෑ කියන එක තමයි කතා කරන්නේ. එතකොට ඔබගේ පෙළපොත පෙරලා බලනකොට එක්සත් ජාතීන් මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනය කතා කළා. ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. ඊට පස්සේ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. ඊට පස්සේ තියෙනවා හතරවෙනි එක සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ පළමු වෛකල්පික සම්මුතිය. අපි ඒක කතා කළා. සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ දෙවන වෛකල්පික සම්මුතිය. අපි අර ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳව කතා කරලා සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව කතා කරා. මේක තියෙනවා සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සම්මුතිය වෛකල්පික සම්මුතිය දෙකකට බෙදෙනවා. ඒක 4-5 විදිහට. දැන් මම හිතන්නේ මේ පෙළපොත කියවන යන අයට ඇති වෙන ගැටලුවක් මම මෙතනින් निराකරණය කළා. අපි යමු අවසාන කොටසට මේ විදිහටම අපි මෙතනින් එහාට යමු අවසාන කොටසට. ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. මේ මොකද කියන්නේ? මේකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් අයිතිවාසිකම් වෙනම සම්මුතියක් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණු කරගෙන තමයි මේ සම්මුතිය පිටවගෙන තියෙන්නේ. ඒ මොකද? ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. මේකදී ඉලක්ක කරගන්නවා මෙන්න මේ කාරණා. අධ්‍යාපන ලැබීමට ඇති අයිතිය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය යනාදී වශයෙන් අයිතීන් කිහිපයක් පිළිබඳව මේකේ සඳහන් කරලා තියෙනවා. මේ සම්මුතියට සමාජික රටවල් අත්සන් කොට පිළිගැනීමෙන් පසු අදාළ ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් රට තුළ තහවුරු කිරීමට බැඳී ඉන්නවා කියන කාරණා. දැන් ඔබට අර පොයින්ට් 5ක් දැන් අපි කතා කරලා අවසානයි ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය සඳහා ඇති කළ වෛකල්පික සම්මුතියකුත් තියෙනවා. අපි දැන් කතා කළා ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය කියන්නේ මොකක්ද කියලා. ඒකේ තියෙනවා වෛකල්පික සම්මුතිය. ඒකත් එක්ක තමයි 5ක් වෙන්නේ අර අන්තර්ජාතික මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශනයේ පනතේ වගන්ති නැත්නම් නීතිමය ලියවිලි 6 හැදෙන්නේ. බලමු ඒ 6න් තව එකක් තමයි අන්තර්ජාතික සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සඳහා ඇති කළ වෛකල්පික සම්මුතිය මොකක්ද කියන්නේ? ආර්ථික සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය ඇතුළත් අයිතීන් තවදුරටත් තහවුරු කිරීම සඳහා එයට සම්බන්ධ වෛකල්පික සම්මුතියක් 2008 දී සම්මත කරගන්නා ලද. එතකොට මෙන්න මේ විදිහට ඔබට අන්තර්ජාතික මානව හිමිකම් පිළිබඳව පනතේ නීතිමය ලේඛන 6 පිළිබඳව සරල අවබෝධයක් ගත්තා. මම ඒකේ ඔබගේ පෙළපොතේ ඒ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත කියන 56 වෙනි පිටුවට ඇවිල්ලා ඒ ටික පැහැදිලි කරේ. මේ පනතේ නීතිමය ලියවිලි 6 හැදිලා තියෙන්නේ අර කලින් කියන වගේ සහ එතකොට පනතක් සහ
සම්මුතීන් කියන්නේ මොනවද? වෛකල්පික සම්මුතීන් කියන්නේ මොනවද? අන්තර්ජාතික සම්මුතීන් කියන්නේ මොනවද? ඒ හරහා මානව අයිතිවාසිකම් අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත කියන එක නිර්මාණය වෙලා තියෙනවා කියන එක. එතකොට පනතක් කියන්නේ ගොඩක් නීතිමය ලේඛන එකතු වෙලා හැදිච්ච එකක් විදිහට පැහැදිලි කරන්නට පුළුවන්. එහෙනම් අපි ඊළඟ දවසේ ආදෙන දරුවනේ අපි යමු මේ පාඩමේ අවසාන එපිසෝඩ් එකට. එහෙනම් පොත්ගුල්ල YouTube channel එක පොත් කියන රැල්ලක් හදමු පබ්ලික් group එක සහ පොත්ගුල්ල Facebook fan page එකට එකතු වෙන අපිට like කරන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ බලන ළමයි කමෙන්ට් කරන්න විභාගේ ලඟ වෙනවා. සමහරවිට ඉදිරි දිනයක නැවත මේ කොරෝනා තත්ත්වය පැතිරුණොත් පාසල් වසා දමන්න ඉඩ තියෙනවා. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අපි පොත්ගුල්ල YouTube channel එක සහ පොත්ගුල්ල අධ්‍යාපන සත්කාරයත් එක්ක තමයි මේ ආදෙන දරුවන් එකතු වෙලා ඉන්නේ. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.